අපි දැන් මේ ඉන්නේ හොළුගල්ලේ වැව් ඉස්මත්තේ. එතකොට මේ ලෝකෙටම ප්‍රශ්නයක් වෙච්ච COVID-19 හෙවත් කොරෝනා වසංගතයට බෙහෙත් හොයාගෙන බෙහෙත් හොයපු තැන හොයාගෙන තමයි අපි අද දවසේදී මේ විදිහට යන්නේ. ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් ඉස්සරහ තැනට අපි ගියපුවාම කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට එතනින් එහාට ගිහිල්ලා මේව හදන්නේ කොහොමද? එතනින් එහාට ගිහිල්ලා මේක ස්ථිරවම ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව. සියලු දේවල් අපි අද දවසේදී මේ වීඩියෝ එක කරා ඔයගොල්ලොන්ට කියන්න ලෑස්ති. ලෝකෙටම ප්‍රශ්නයක් වෙච්ච COVID-19 හෙවත් කොරෝනා වසංගතය වෙනුවෙන් ලෝකේ කිසිම බලවත් රටවක මේ වෙනකොට කිසිදු පිළියමක් හොයාගැනීමේ හැකියාවක් නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. මේ බටහිර වෛද්‍ය ක්‍රමයටදී කිසිම රටකට මේ වෙනකොට මේ වෙනුවෙන් තවමත් ඖෂධයක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ලෝකේ බලවතා වෙච්ච ලෝකයේ අංක 1 රට වෙච්ච ඇමරිකාවත් මේ වෙනකොට ලෝකේ අංක 1 පරාජිතය බවට පත් වෙලා ඉන්නේ මේ රෝගය නිසාම. ඒ නිසා අපි සිංහල ජාතියක් විදිහට ලොකු ඉතිහාසයකට ලොකු ප්‍රෞಢත්වයකට උරුමකම් කියන ජාතියක්. ඒකේ අපිට මේ වෙනුවෙන් අපේ රට තුල තියෙන මොනවද? COVID-19 හෙවත් කොරෝනා වසංගතය වෙනුවෙන් සිංහල වෛද්‍ය ක්‍රමයෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණාව හොයාගෙන අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ ජීව ආයුෂ් කෝට්ටයාවත්ත සඳුන් වෙදමැදුරට. එතකොට අපි අද දවසේදී කතා කරන්න සූදානම් මේ වීඩියෝ එක හරහා මේ සිංහල වෛද්‍ය ක්‍රමය යටතේ කොරෝනා වෛරසය වෙනුවෙන් හොයාගත්ත බෙහෙත මොකද්ද? මේ නිසා මිනිසුන්ට සැලසෙන සෙත මොන වගේද? එතනින් එහාට ගියපුවාම මේ බෙහෙත නිවැරදිව ක්‍රියාත්මක වෙනවද? එතනින් එහාට ගියපුවාම මේ බෙහෙත ලබා දීම තුලින් රෝගීන් කියන තත්ත්වයේ ඉන්න මිනිසුන් නිරෝගී කියන තත්ත්වයට එනවද කියන කාරණාව. අපි හොයාගෙන අපි අද දවසේදී ගිහින් කතා කරමු. අපි පොඩ්ඩක් ඇතුළට මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේ ආයුර්වේද ශාලාව ඇතුලේ අපි ගිහින්ම බලමු. මේ ඕගොල්ලොන්ට දැක ගන්න ලැබෙන්නේ එතකොට මේ කෝට්ටයාවත්ත සඳුන් වෙදමැදුර ජීවායුෂ් වෙදමැදුර. එතකොට මේ කාරණාවත් එක්ක අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ මේ සියලු දේ ගැන ඕගොල්ලොන්ට විස්තරාත්මකව මේ විදිහට අද දවසේදී මේ ගෙනල්ලා දෙන්නේ. ලෝකෙටම ප්‍රශ්නයක් වෙච්ච COVID-19 හෙවත් කොරෝනා වසංගතයට ලෝකයේ විසඳුමක් හොයාගත්ත එකම රට බොහොම ආඩම්බරයෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ අපි යනවා මෙතනින් එහාට ගිහිල්ලා කතා කරන්න. මෙතන තමයි ඕගොල්ලොන්ට මේ පේන්න තියෙන වටපිටාව ඇතුලේ තමයි මේ එන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිද්ධ වෙන්නේ. ඒ තමයි මේ ප්‍රතිකාර කරන ආයුර්වේද ආයතනය. එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරනවා අපි හොයාගත්ත බෙහෙත් එක කොහොමද හදන්නේ කියන කාරණාව අපි මෙතනින් එහාට ගිහිල්ලා අපි කතා කරන්න ලෑස්ති. අපි අද දවසේදී මේ ඇවිල්ලා ඉන්නේ රජයේ ලියාපදිංචි ආයුර්වේද ඖෂධාගාරයක් වෙච්ච සිලෝන් මෙඩිසින් ඖෂධාගාරයට. එතකොට මේ සිලෝන් මෙඩිසින් ඖෂධාගාරයට අපි ආවේ
COVID-19 එහෙවත් නැත්නම් කොරෝනා වසංගතයට ප්‍රතිශක්තිය නිපදවන ඖෂධයක් නිර්මාණය කරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිර්මාණය කරන්නේ කොහොමද? එතනින් එහාට ගියපුවම මේකට අවශ්‍ය බෙහෙත් වර්ග මොනවද? එතනින් ගිහිල්ලා ඒ බෙහෙත් කොහොමද නිර්මාණය කරන්න කියන කාරණාව අද දවසේදී මේ විදිහට අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේ බෙදමැදුර ඇතුලේ අපි කතා කරන මේ ඖෂධාගාරය ඇතුලේ ලොකු පාරම්පරික ඉතිහාසයක් තියෙනවා. ඒ පාරම්පරික ඉතිහාසයත් එක්කයි මේ ඖෂධාගාරය පැවතගෙන එන්නේ. ඒකට අවශ්‍ය සියලුම තාක්ෂණය මේක ඇතුලේ පාවිච්චි කරනවා. මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට ඒ දේවල් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ සියලුම වැඩ කටයුතු වල අධීක්ෂණය සිද්ධ වෙන්නේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වෙන ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන සඳුන් කෝට්ටයාවත්ත වෙද මහත්තයාගේ අධීක්ෂණය යටතේ තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. අපි සූදානම් මේ වීඩියෝ එකේ ඉස්සරහට වෙද මහත්තයත් එක්ක මේ සියලු කාරණා කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව කතා බහ කරන්න. මේ අපි ගමක් ඇතුළේනේ දැන් එතකොට මේ වෙදමැදුර කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතනින් එහාට ගියපුවම මේ ඖෂධාගාරය කියන කාරණාව සිද්ධ වෙන්නේ මේ සියලු දේ සිද්ධ වෙන්නේ ගමක් ඇතුලේ. හේනෙන් ගන්න බෙහෙත් ටික මේ ශ්‍රී ලංකාව අපේ ලංකාදීපේ අපි කතා කරනකොට ලංකාව ලොකු ඉතිහාසයකට ලොකු ප්‍රෞಢත්වයකට උරුමකම් කියනවා කියලා කිව්වනේ. එතකොට මේ ලොකු ඉතිහාසයේ ලොකු ප්‍රෞಢත්වයත් එක්ක මේ අපේ රට තුල තියෙන ගහකොළ වැල මේ සියල්ලම අපිට අහක දාන්න කිසිම දෙයක් නැහැ මේ සියල්ල අතරේ. අපේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම කාරණා තමයි පරිසරයත් එක්ක අපි ඒකබද්ධව බැඳිලා ඉන්නේ. ඒ සියලු කාරණාවත් එක්ක මේ දේවල් අපි කොහෙන්ද රැස් කරන්නේ? මේ දේවල් අපි කොහොමද එකතු කරගන්නේ? එතනින් ගිහිල්ලා මේවා නිර්මාණය කරන්න අනුගමනය කරන පියවර මොනවද? ඒ සියලු කාරණා අද දවසේදී මේ වීඩියෝ එක හරහා අපි ඉස්සරහට කතා කරගෙන යන්න ලෑස්තියි. මේ කතාව පටන් ගන්නකොට අපි මුලින්ම කියපු කතාවක් තමයි ලෝකේ මේ වෙලාවේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන. ලෝකේ මේ වෙලාවේ හැමෝම මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ COVID-19 ඉවත් කොරෝනා වසංගතය. ලෝකේ කිසිම රටකට ලෝකේ බලවත් කියන කිසිම රටකට මේ වෙනකන් බටහිර වෛද්‍ය ක්‍රමයට කිසිදු හැකියාවක් ලැබිලා නැහැ මේ කොරෝනා වෛරසය වෙනුවෙන් බෙහෙතක් හොයාගන්න. ඒ හේතුව නිසාම ලෝකයේ මේ වෙනකොට ගොඩක් පස්සට යමින් තිබෙන්නේ. ඒ නිසාම මිනිසුන්ගේ දෛනික ජීවිතයේ දෛනික කටයුතු කියන හැමදේම අඩාල වෙමින් පවතින්නේ. එවන් තත්වයක මේ වෙනුවෙන් බෙහෙතක් හොයාගත්තු වෛද්‍යවරයෙක් හොයාගෙන ආපු ගමනක මේ වෙලාවේ අපි කතා කරපුවාම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න හැමෝම මේ වෙලාවේ බොහොම කාර්යබහුලයි. එතනින් එහාට ගිහපුවාම ලංකාවේ ආරක්ෂක ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා මේ වෙලාවේ කාර්යබහුලයි. එවන් කාර්යබහුල අවස්ථාවක අපි ඔබට දුන් පොරොන්දුව පරිදි මේ සූදානම් වෙන්නේ COVID-19 හෙවත් කොරෝනා වසංගතය වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධය නිර්මාණය කරන පාරම්පරික වෛද්‍ය සරත් සඳුන් කෝට්ටයාවත්ත වෙද මහත්තයත් එක්ක කතා කරන්න. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. හොඳයි. වෛද්‍යතුමනි අපි කෝට්ටයාවත්ත කියන නම මං හිතන්නේ අහන්න ලැබෙන්නේ මීට ගොඩක් ඉතිහාසක ඉඳලා. එතකොට මේ කෝට්ටයාවත්ත කියන නම අපේ කනට වැටුණ පළවෙනිම කාරණාව තමයි මේ පිළිකාවලට වගේ දෙයකට ඖෂධයක් නිර්මාණය කරයි කියපු කාරණාව. අපි එතනින් පටන් ගමු. ඇත්තටම මේ අසන නරඹන සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ආරම්භයේදී කියනවා. මේ අවස්ථාවේදී අපි මේ වසංගත රෝග තත්ත්වය ගැන පසුවට කතා කරන පෙර අපගේ પરම්පරාව ගැන ඔබතුමා අහන්නේ. කෝට්ටයාවත්ත પરම්පරාව ඇත්තටම ලක් ඉතිහාසයේ ආරම්භයේ පටන්. දැන් මේ ලංකාවේ සාමාන්‍ය 2500ක් ඉතිහාසයේ ලිඛිත ඉතිහාසයක් විදිහට සැලකනවා. ඊට පෙර පූර්ව යුගයක් තිබිලා තියෙනවා. අවුරුදු 4500ක් තරම් දැන් රාවණා යුගයේ පුලස්ති ඊර්ෂ්‍යරයා හිටපු යුගය ගැන සඳහන් වෙනවා. ඇත්තටම ඒවා අපිට එකපාරම ඒවා ලිඛිත සාක්ෂි හොයාගන්න ටිකක් අමාරුමත්. නමුත් මේකේ අවුරුදු 1000 ගාණක් මේ
වෛද්‍ය ශාස්ත්‍රයේ උදාහරණයකට මිහින්තලේ රෝහල අංග සම්පූර්ණ ශෛලාගාරයක් සහිත අංග සම්පූර්ණ රෝහලක් විදිහට තියෙනවා මිහින්තලේ රෝහල ලෝකේ තියෙන අංග සම්පූර්ණ රෝහලක්. ඒ වගේ තව ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ලංකා ඉතිහාසයේ ආරම්භය උදාහරණයකට මම මේ කතාව පටන් ගන්න මේ කෝට්ටෑවත් කියන නම හැදෙන්නත් පෙර පාරම්පරික වෙදකමේ මේ ප්‍රදේශයේ විශේෂයි. විශේෂයෙන්ම දැන් වායුත්‍රයෙන් ක්‍රියාත්මක වූ රේ නවත්තාපු පොළ තමයි වාරිය පොළ කියන්නේ. එතකොට නික වැටවල් වලින් සමන්විත වූ නිසා නික වැටේ කියනවා. ආහන මඩුව කියන්නේ ආනා. රාජමාලිගාවට අවශ්‍ය ඇතුන් අලින් පුරුදු පුහුණු කරන තැන තමයි විල්පත්තු කැලේ වනාන්තරයේ කෙරවල ආහන මඩුව. ඉතින් රාවණ රජුරෝ හිටියා කියන්නේ වැඩිපුරම ඔය මේ බදුල්ල ප්‍රදේශයේ එහෙම නැත්නම් ලංකාවේ මධ්‍යම කඳුකරේ ආශ්‍රිතව තමයි වැඩිපුර. නමුත් හැමතැනටම එතුමාගේ දඬුමුරෙන් ගිය බවක් තියෙනවා. එතකොට එතුමාගේ අලියැත්තු පුහුණුවට එද්දී මේ ප්‍රදේශවල වලකදී එතුමාට විශේෂයෙන්ම ඖෂධ සඳහා අවශ්‍ය රාජමාලිගාවට අවශ්‍ය ඖෂධ සපයන්නේ වියලි ඖෂධ සපයන්නේ මේ ප්‍රදේශවල. නිකවැල් වගේ දේවල්. යන ජන කතාවල සඳහන් සහ අපේ පරම්පරාවේ ඉන්න වැඩිහිටි සීලා අත්තලා මුත්තලා ඒ කට්ටිය කතාව මම කියන්නේ මම මේක මේ 100%ක් සත්‍යයි කියන්නේ නැහැ අපි නම් 100%ක් සත්‍ය විදිහට පිළිගන්නවා. ඉතින් ඉතිහාසය ගත්තාම මේ නිකවැරටියේ ඉන්න අපි විතරක් නෙමෙයි තව වෙද පරම්පරාවේ ඉන්න බොහොම දිග ඉතිහාසයක් තියෙනවා. කෝට්ටේවත් නම හැදෙන්නේ කෝට්ටේ යුගයේදී යම් ප්‍රශ්නයක් ඇති වෙලා කෝට්ටේ සිට පැමිණෙන රාජකුමාරයෙක් මේ ප්‍රදේශයේ සැඟව සිටලා තියෙනවා. කෝට්ටේ ඉඳලා ආපු නිසා මෙයා මේ එයා හිටපු ප්‍රදේශයේ කෝට්ටේවත් වුණා. අපි වැවේ නැගෙනහිර ඉස්මත්තේ ඉඳලා අපේ සීයලා මේ ප්‍රදේශයට එද්දීම නම වැටිලා ඉවරයි. මේ එතකොට මේ වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ නම හැදීම ඇත්තටම අර වගේ කතන්දරයක් තියෙන්නේ. ඒක පසුව කෝට්ටේවත් වෙද පරපුර විදිහට අපේ තවත් වෛද්‍යවරු තුන් දෙනෙක් ඉන්නවා. අපි කරගෙන යනවා. කොහොමත් වෙද ඉතිහාසය නම් ඉතාමත් කාලේ කියන්න බැරි තරම්ම දිගයි අපේ වෙද පරම්පරාවේ. හොඳයි. එතකොට එතනින් එහාට ගියපුවාම දැන් ලෝකෙටම මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් මේ COVID-19 හෙවත් කොරෝනා වසංගතය කියන්නේ අපි එනවා ඒ කාලින මාතෘකාවට කතා කරන්න. එතකොට වෛද්‍යතුමනි මේ දැනට ලෝකේ හැම රටකටම වගේ මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම ලෝකේ බලවත්ම රාජ්‍ය බවට පත් වුණේ ඇමරිකාව. හැබැයි ඇමරිකාවටත් අද මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. එතකොට එතනින් එහාට ගියපුවාම ඉතාලිය ලොකු සොහොන් බිමක් වගේ බවට තැනකටපත් වුණා අවසානයේදී. හැබැයි ශ්‍රී ලංකාවේ මුල ඉඳන්ම අනුගමනය කරපු සමහර නීති රීති නිසාම අපි ගෙනාපු ක්‍රියාමාර්ග නිසාම යම්තාක් මට්ටමකට අපි රැකිලා ඉන්නවා. හැබැයි මේක වෛරසයක්. මේක ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට බෝ වීමේ හැකියාව කියන දේ තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේක නැති කරන්න එහෙමත් නැත්නම් මේක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වෙනකොට නම් කරලා තියෙනවා ප්‍රතිචක්‍රීකරණ රෝගයක් විදියට. අපි උදාහරණයක් විදියට ගත්තාම ලංකාවේ අපිට අහන්න තියෙන සරම්ප පැපොළ වගේ රෝගයක් වගේ විදියට මේක ලෝක සෞඛ්‍ය සංවිධාන වලින් මේ වෙනකොට නම් කරලා තියෙනවා. එතකොට ඒ කියන කාරණාත් එක්ක මේක ඒ විදිහට ප්‍රතිශක්තියෙන් නම් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ විදිහට නිර්මාණය කරපු ඖෂධයක් ගැන කතා කරන්නයි අද දවසේදී අපි මේ විදිහට මේ වෛද්‍යතුමන් එක්ක සාකච්ඡා කරන්නේ. නිර්මාණය කරනවා මේ වෙලාවේ ඖෂධයක්. ඒ ඖෂධය නිර්මාණය වෙන්නේ කොහොමද? එතෙන්ද පදනම වෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මුලදී අපි දේශීය වෛද්‍යවරු හැටියට මේ අලුත්ම රෝගයක් මාස 3ක් වැනි කෙටි කාලයක් තුලදී මේ ගැන අපට අවබෝධවත් කරගන්න බැහැ. නමුත් අපි දන්නවා පුරාණ කාලේ ග්‍රාම උපදංශ යනුවෙන් හඳුන්වන්නේ බෝවන රෝගයක් ඇතිවුනහම වත්පිළිවෙත් කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ඔකීදී වුණ තත්ත්වයක් ඇති වෙනවා යම් වෛරස් රෝග තත්ත්ව තියෙද්දී ජුවර දහු ලංඝනම් පත්‍යයන් ජුවර මාධ්‍යයේ යවාගුකම් ජුවරාන්තයේ බේසජම් පත්‍යයන් ජුවර මුක්තේ විරේචනං කියලා තියෙනවා. ওই දින 21ක් දැන් නිරෝධායනය වගේ දින 21ක්ම ආහාරවල ඝන ආහාරවලින් නවත්තලා අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධ බෝ වන එකක් නම් බෝ නොවන ආකාරයට වෙන් කිරීම. එහිදී බලපුවාම නවීන කළමනාකරණයෙන් තියෙන රජයේ නිකුත් කරන සියලු දේවල් වලට අපි අහුම්කම් දෙමු. පළමුවෙන්ම කියන්නේ. මේ සියලු දේවල් අපට සතුට කරුණ නම් දැන්
ලෝකයේ මේකට බෙහෙත් නැහැ කියද්දී අපේ රෝහල් තුලත් විවිධාකාරයේ මම පමණක් නෙමෙයි විවිධාකාරයේ ඉංග්‍රීසි වෛද්‍යවරුගේ ඍජු මැදිහත් වීමක් තියෙන තැන්වල තියෙනවා අපගේ මේ ප්‍රතිශක්ති ඖෂධ පොදුවේ තියෙන අපි දන්නවා වෙනිවැල් ගත්තාම ඉතාමත් ප්‍රතිශක්තිකරණ මේ පද්ධතිය ශක්තිමත් කරන කියලා වෛද්‍ය GMOකේ සභාපතිතුමා ITI එකත් එක්ක යුතුව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ එකදී හෙව්වා කොත්තමල්ලි වෙනිවැල් ඒ වගේ. ඒ වාර්තා ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධ වුණා. අපිට ලොකු අස්වැසිල්ලක් වුණා. අපි මේ වෙලාවේ අපි හරි කැමැත්තෙන් කියන්නේ මොකද අපිට තනියම මේක යන්න ඕනේ. මේක ඒකාබද්ධව යන්න ඕනේ. මේ නවීන තාක්ෂණික ක්‍රම ඊට පස්සේ කළමනාකරණය හැමදේම අවශ්‍යයි. අපි කියන්නේ මේ අපි දෙන බෙහෙත් එක හරියටම ගත්තොත් මේක නෑ. එහෙම බෑ මේ සියලු ආරක්ෂාව අර මං කිව්වා වගේ ඉස්සර වගේ බෑ මේ අයිසොලේට් කියන එක අනිවාර්යෙන් වෙන්නම ඕනේ මේ රෝගියෙක් හැදුනහම. හැබැයි රෝහල් ගත වුණත් දැන් මේ කැඳ ටිකක් වේදුවක් අල්ලන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් මේ රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා. දොස්තර මහතුරුවත් එතන වැඩ කරන අයවත් නේ අපි දන්නවා විවිධ මම මේකෙදි පණිවිඩයක්වත් දෙන්න නම් ඒ සම්බන්ධකම් තියෙන රෝහල් වලට සම්බන්ධ කරන සියලු වෛද්‍යවරු දන්නේ නැත්නම් ඒක හරියට දැනගන්න ඒවට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. පෙර මේ නොවියුරු තරමට. ඇත්තට මේක ඉහළ ඉඳලා මේ හැම වෛද්‍යවරයාම රටේ ඉන්න විශේෂයෙන්ම මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද ආරක්ෂා කරන අපගේ නිමල් මහත්මයා වෛද්‍ය මේ විශේෂඥ වෛද්‍යවරයෙක් එතුමලා ඇතුළු මේ සංඝයා වහන්සේලා විශේෂ කාර්යයක් කරා. අන්නේ ඒවා මුල් කරගෙන ඉඳි තමයි මගේ මේ ඖෂධ ටික බිහි වෙන්න නම් ඒ අර මේ වෛද්‍ය පාදිනිය මහතා ඇතුළු ඒ සියලු කට්ටියගේ අත්දැකීම සහ ඒගොල්ලෝ හොයාගත්තු කරුණු වලට වඩා අපි මේ අවුරුදු දහස් ගාණක් අපේ තියෙන බෙහෙත් වට්ටෝරු භාවිතා කරලා අපේ පරම්පරාවේ තියෙන ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා මානසික ශක්තිය දියුණු කරනවා. මේ දෙක තමයි මේකෙදි වෙන්න ඕනේ. ඒ ටිකේ අල්ලාගෙන ඉඳීම. උදාහරණයක් විදිහට ඔබතුමාලට උනත් හිතන මේකට බෙහෙතක් කියද්දිම සමහරු hina යන තත්ත්වයට එනවා ඔබතුමාලා අහලා තියෙනවා. මේ රෝගයක් හැදුනට පස්සේ එතුමා සතියක් දෙකක් තුනක් ඇදී නිරෝගී වෙනවා නම් ඊට වඩා දෙයක් නැහැනේ. මේක වෙන්නේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරලාද? මේකට ඇන්ටිවයිරස් එකක් හරි වැක්සින් එකක් හරි මොනවා හරි එවැනි නවීන දෙයක්ද? එහෙම ප්‍රශ්නයක් නෑ. රෝගියා ඒ විදිහට ආරක්ෂා කරලා එතුමාගෙන් ඒ රෝගියාගෙන් බෝ නොවන විදිහට ආරක්ෂිත වැඩපිළිවෙල කරලා ඖෂධ ලබා දීලා කායික මානසික ශක්තිය ඔබතුමාට මතක ඇති ප්‍රධාන නාලිකාවක ගියා ඒ රෝගියා ඉදින් එතුමාගේ මේ COVID-19 සෑදුණු පළවෙනි රෝගියා ප්‍රසිද්ධ මාධ්‍ය දෙකකම ගියපු එකක් මම බය නැතුව කියන්නේ එතුමා කියන මේ වේදුව අල්ලද්දී එක ආයතනකින් එක් කරේ අපි ඒකට ගරු කරන්න ඕනේ. නමුත් ඒ වගේම ඊටත් වඩා හොඳ පාරම්පරාවක් තියෙනවා අපි හැමෝම ගාව මේ විවිධාය මේ වෙලාවේ කරනවා. අරක ඒ වගේම සුවිශේෂී එකක්. ඒක විතරක් නෙමෙයි ඒකට වඩා ඒවත් කරන්න පුළුවන් දක්ෂ වේද මහතුරු ඉන්නවා. නමුත් ඒ වෙලාවේ අපි ගෞරවය දෙන්න ඕනේ ඒ කණ්ඩායමට. ඒගොල්ලෝ කරේ පපුවේ ඒ ජර බරගග ආපු සද්දේ සම්පූර්ණ දවස් 3කින් අඩු වුණාලු. ඊට පස්සේ එයාගේ අර සීනි ගතිය අර කැඳත් එක්ක පාවිච්චි කරද්දී හොඳටම සමනය වුණා. එතකොට අනිත්‍රෝ අපේ බටහිර වෛද්‍යවරුන්ට අර ඖෂධ ලබා ගන්නත් පහසු. ඇත්තටම මේ වගේ ඒකාබද්ධ ක්‍රමයක් තමයි මේ සටන ජය ගන්න අපිට යෝජනා කරන්න වෙන්නේ. මේ ඍජුවම මේ බෙහෙතකින් මේ සියල්ලම සිදු වෙනවා කියන්න බෑ. නමුත් ඔබතුමා අර කිව්ව කතාව කොහේ කෙසේ හෝ නිවැරදි රෝගයකට ප්‍රතිකර්මයෙන් ලෙඩ සුව වෙනවා. ඒකට මේකේ 80%ක් එහෙම නැත්නම් අර කලමනාකරණයත් එක මේ එකතු වුණොත් අනිවාර්යෙන් සාර්ථක වෙනවා මේක. මම තව කරුණක් එකතු කරනවා මේ தත්ත්වයේ උඩදී කෝට්ටයවත් වෙදමැදුරට එහෙම නැත්නම් සඳුන් වෙදමැදුරට මේක උනේ මම තම්බපන්නි කියන Facebook page එකට එහෙම නැත්නම් මොහුණු පොතේ පළවෙච්චි තාරක කියන ගුරුතුමා මට මේ පොඩි සම්මුඛ සාකච්ඡාවක් ගත්තා මේ වගේම. ඒක ගද්දි මම සපයපු ලිපියක් මේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමිය අනුරාධා අහම්පත් තුමියටත් WhatsApp මගින් අපි යවුවා ඒක. ඒ යවද්දි එතුමිය එක අවස්ථාවෙම එංගලන්තයෙන් මගේ මිතුරියක් ඉන්නවා මේ වෙලාවේ මේකට යන සුළුහෝ අපි සම්පූර්ණ මේවා කරේ නැහැ. මේකට යම් පිරිවැයක් යනවා. ඒ මූලික පිරිවැය දෙන්න ලෑස්ති වෙද මහත්තයා අපි ආරක්ෂකංශයට මේ වෙලාවේ දෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම මේ පැකට් 1000ක් 1200ක් හදලා දෙන්න කියලා තමයි අපි වැඩේ ආරම්භ කරේ. ඉතින් දැන් එතුමියට මම සාම්පල් වශයෙන් ලබා දුන්නා
100ක පමණ ප්‍රමාණයක් එතුමියක දීලා බොහොම සාර්ථකයි මේ අර ඇදුම ගැති සෙම ගැති මේ ලෝකෙට බය වෙලා තියෙන අයට ලොකු ශක්තියක් වුණා කියලා දැම්මුම් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. අපි මේ 20 වෙනිදා සියලු ඖෂධ ටික සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන අයටයි නැගෙනහිර පළාතේ සියලුම නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයටයි ඒ ආණ්ඩුකාරතුමියට ලබා දෙනවා. බෙදන්න ලෑස්තියෙන් ඉන්නවා. ඒකයි දැන් මේ කලබලෙන් අපි වැඩ කරගෙන යන්නේ. හරි වෛද්‍යතුමනි මේ දැන් ඔබතුමා කියපු විදිහට දැන් මෙහෙම පුංචි කාරණාවක් මම කියන්නම්කෝ. දැන් සිංහල ජාතියක් විදිහට අපේ ලොකු ඉතිහාසයක් ලොකු ප්‍රෞಢත්වයක් තියෙනවා. අපි කතා කරන්නේ 2600ක ලොකු අපිට ඉතිහාසයක් තියෙනවා කියන තැන ඉඳන් අපි එන්නේ. එතකොට අපි ඒ ඉතිහාසයක් ගැන කතා කරගෙන එනකොට මේ හෙළ පාරම්පරික වෙදකම කියන එක සාමාන්‍ය මට්ටමකින් පස්සට ගිහින් තිබුණා දෝ කියන ප්‍රශ්නයක් අපිට මතුවලා තිබුණා. හැබැයි දැන් යලි යලිත් මොකද්ද වෙන්නේ? මේ හෙළ පාරම්පරික වෙදකමත් කෙමෙන් නැවත අපි අතර කතා බහට ලක් වෙන තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. ඉස්සර උදේට නැගිටපු ගමන් කිරි කෝප්පේ බීපු අපේ සමහර මිනිස්සු දැන් උදේට නැගිටපු ගමන් හොයන්නේ වෙනිවැල් ගැට එකක්. එහෙම තත්ත්වයකට මේ වෙනකොට වර්තමාන සමාජයපත් වෙලා තියෙන්නේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා දැන් ඒ තියෙන්නේ අපේ පාරම්පරික හෙළවෙදකමෙන් අපේ මිනිස්සු එදා ඉඳන් තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්න, ඇගේ තියෙන ප්‍රතිචක්‍රීකරණය නැත්නම් ප්‍රතිශක්තිය කියන එක වැඩි දියුණු කරගන්න එදා ඉඳන් අපි පාවිච්චි කරපු දේවල් ටිකක් තිබුණා. ඒ විදිහේ කොටස් ටිකක් තමයි එකතු කරලා මේ ඖෂධය නිර්මාණය කරන්නේ. එතකොට අනිත් සාමාන්‍ය පාරම්පරික මේ වෙදකමත් එක්ක අපි සලකපුවාම මේ ඖෂධයේ තියෙන විශේෂත්වය මොකද්ද? අනිත් ඖෂධات එක්ක සලකපුවාම දැන් මේක ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. එතනින් එහාට ගියපුවාම මේ ඖෂධය තුල ප්‍රතිශක්තිය වඩවන්න කියලා තියෙන විශේෂ කාරණාව මොකක්ද? ඇත්තටම මෙහිදී අපේ තියෙන අත්දැකීම හරි වටිනවා. අපි දැන් මගේ වෙදපිය ලොකු කියන්නේ ගුරු වෙදපියතුමා ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවකට රෝග ප්‍රතිකර්ම කරලා තියෙනවා. එතුමා අපට මේ ශාස්ත්‍රයේ දෙද්දිනොත් අපිට ඒ අත්දැකීනුත් ඒතුළු පොතපතේ දැනුමත් ඊට පස්සේ අපි දැන් මේ වෙනකොට 30000කට ආසන්න රෝගීන්ට ප්‍රතිකර්ම කරලා තියෙනවා. ඒ අත්දැකීම් පාවිච්චි කරලා තමයි මේ සහ මේ රෝගයේ අලුත් තත්ත්ව පාවිච්චි කරලා මේදී කිපෙන්නේ මොකද්ද සෙමද ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට තව කරුණක් එකතු කරන්න ඕනේ ඔබතුමා ප්‍රශ්නෙට මේ සමහර රටවල් වල දැන් මේ රෝගේ දින 4ක් 6ක් විතර උග්‍ර ආශ්‍රිතව තියෙනවනේ මේ වෛරසයේ මේ සෛලවලට එකතු වෙන්න පෙර එතකොට මේ ඒගොල්ලෝ අර හෙයා ඩ්‍රයර් එහෙම උගුරට අල්ල ගන්නවා. ඒ තරමට ඒගොල්ලන්ට මුකුත් නැහැ. නිකන් උණු වතුර ටිකක් බෝන්නේ. ලුණු වතුර ටිකකින් ගත හොදන්නේ. ලෝකේ රටවල් වලගේ. එහෙම නැත්නම් තේ බොන්නේ උපරිම. අපි ඒව නරකයි කියනවා නෙමෙයි අවම දේවල් ඊට වඩා මේක උසු බිමක් ඇත්තට. බුදුමා සඳහන් කරා වගේ විශේෂ ඖෂධ විශේෂයෙන්ම මේ යක්ෂයාසී යනුවෙන් හඳුන්වන කුරුඹු කොළ මූහ රෝගයේදී කියන්නේ ඇදුම රෝගයේදී දින 21ක් ඇතුළත රෝග සුවපත් කරන්න පුළුවන් ප්‍රබල ඖෂධයක්. එතකොට යක් බෙහෙරිය යක වනස්ස ලෝකෙම නෑ මේවා. යක්ෂ යුගයේ එහෙනම් ඔය ඔබතුමා කිව්ව 2600ටත් පෙර එන ඒවා. ඊට අමතරව ආයුර්වේදයට පාවිච්චි කරන යකිනාරම් මදුරුතලා එවැනි ඖෂධ. තාමත් ඇඟිලි කුලේ ඖෂධ ඒකම අපි කියන්නේ මේ සමහර මේක වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ දැන් අපි වෙද මහතුරු හෝ වෙන අය හදන්න යනවා. ඔය දෙහිකොළ වගේ පැංගිරි කොළ වලට අයිති වුණාට මේ වෙලාවේ වේදුවට එතරම් හොඳ නැහැ. දෙහිකොළ වලට ඉක්මනින්ම මේක මේ වේලවනවා මේ පෙනහල්ල. සහ මේ ඒ සෙම කියන එක අපිට අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. ඉතින් මේ සෙම ටික සම්පූර්ණයෙන්ම නැති කරගන්න බෑ. ඉතින් එවැනි තියෙනවා ඒ අපේ අත්දැකීමත් එක්ක අර වගේ ඖෂධ විශේෂයෙන්ම දැන් මේක ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධිය කැඳේකේ ඕලුහාල් කැඳ. අපි මහා ප්‍රදේශයෙන් විශේෂ ක්‍රමයකට තමයි ඕලුහාල් සපයාගන්නේ. ඊටාම සුරක්ෂිතව පිරිසිදුම වැව් කොටු වලින් ගන්න ඕලු මේ වගේ ඒවා ඇතුළු ඒකටත් තව විෂ්ණුකාන්තිය වගේ දේවල් අපි එකතු කරනවා. ඉතින් අපිට අපේ සම්ප්‍රදාන කුල සියලු ඖෂධ කියන්න බෑ. අවශ්‍ය කෙනෙක් වුණොත් අපිට ඒවා ලබා දෙන්න උනත් අපි එහෙම පැකිලෙන්නේ නැහැ. හැබැයි මෙතනදී කියන්න ඕනේ දැන් මෙවැනි ඖෂධයක් සෑදීමේදී වෙදගෙදරකට පමණක් කරන්න බෑ. මේකට තියෙනවා මේ අපි සිංහල පාරම්පරික වෛද්‍යවරු. නමුත් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් තියෙන්න ඕනේ එක. ඒක අපි ගුරුවරු යටතේ අවුරුදු 10ක් 8ක් විතර ඉඳලා ඒ සර්වාංග වේදකම ඉගෙනගත්තු වෛද්‍යවරු වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ නැහැ තව අනිත් අය ඒ හෙළ වේදකම කියන අය දැනුමක් නැහැ කියන්න බෑ. ඒක මේක ප්‍රමිතියක් තියෙන්න ඉපැයි.
උත්සාහී පරම්පරාවේ යම් ඕනම දෙයක නේද? අපිට වාහනේ ලෙව්වට ලයිසන් නැත්තම් පාරේ යන්න බෑනේ. නේද? ඒකයි ඒ තත්ත්ව මම මතක් කරේ. එතකොට ඒ ලයිසන් එක ආයුධ වෛද්‍ය සභාවේ වෙන්න ඕනේ. ඊට පස්සේ ඖෂධාගාරයක් තියෙන්න ඕනේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. නිකන් වෙදගෙදරකටමත් පමණක් බෑ. ඇත්තටම අපි මේවා ඔක්කොම අඳුනාගෙන ආචාර්ය නලින්ද සිල්වා මහත්තයා ඒ වගේ ඇතුළු මහාචාර්යවරු අපට විශේෂ උපදෙස් දුන්නා වෙන පුංචි අපේ ඖෂධාගාරයක් තියෙනවා. අපි ඒක ලොකුවට ව්‍යාපාරාංශය යන්නේ. මෙවැනි අවස්ථාවක තමයි අපි ඒක බලපත්‍ර වලින් මේවා වෙන්නේ. ඉතින් ඒ සිලෝන් මෙඩිසින් කියන ඖෂධාගාරය සම්පූර්ණ මම මේ ඖෂධය සෑදීමේදී සම්පූර්ණ ඒකේ අධීක්ෂණය මම කරනවා. මේ ඖෂධ පමණයි අපේ පවුලේ ඥාති වැඩිපුරම ඔබතුමාට තේරෙන්න ඇති. අපි යොදාගන්නේ ඉන්නයි අපි පුළුවන් තරම් මේක නැවුම්ම ලබා දෙන උදාහරණයක් විදිහට නැවතත් මම මතක් මේ ඖෂධ ලබා ගැනීමේදී අපි ඉස්සර තිබුණේ කෙලින්ම මේ ගහෙන් අරගෙන වේදු ඇල්ලීම ඉතාම සුදුසුයි. නමුත් දැන් මේ අවන් ක්‍රමවලදී අර වතුර විතරක් අයින් කරලා ඖෂධීය ගුණය සම්පූර්ණ රැකෙන්න ආරක්ෂිත තියෙනවා. අපි ආරක්ෂිත සියලු දේවල් මේකෙදී මේ අනුගමනය කෙරුවා. ඉතින් අති සාර්ථකව අපි මේකදී කියන්නේ මේ වෛරසය ගත්තු ගාම මේ ඖෂධ ගත්ත ගමන් කඩලා බිඳලා වෛරසය ඉවර කරනවා කියන්නේ නැහැ. නමුත් අපි ශක්තිමත් වුණොත් අපේ කායික මානසික ශක්තිය අනිවාර්යෙන් මෙවැනි ඖෂධ ලබා ගැනීම වැඩි වෙනවා. අනිවාර්යෙන් වර්ධනය වෙනවා කියලා අපි 100% අපේ අත්දැකීම සහ අපේ වේද පරම්පරාවල වෛද්‍යික ඥානය අනුව අපි දන්නවා. ඒ වගේම නැවතත් කියන්නේ අර පාදිනී මහතාගේ පරිශ්‍රණවලකින් ඖෂධ කීපයක මේවන තව එතුමලාට උනත් අපි ඉදිරියේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් ඖෂධ තියෙනවා මේ සංගීතී මගේ පරම්පරාව විතරනේ තව වේද මහතුත් මේවා කරනවා. ඉතින් ඒවා ලබා දීලා මේක ලෝකෙටම ඉදිරියේ විශේෂයෙන්ම මේ ඔබතුමා කිව්වාගේ අනිත් රටවල් වලට වඩා වෙනස් වෙන්න අපේ අධ්‍යාත්මික බලය. අපි වෙනම වැඩසටහනකදී කතා කරමු මේ ඖෂධ හැදීමේදී කොහොමද කරන්නේ කියලා. ඒ දෙක තුනම මේවා වෙලා අපේ මේ ගෞරවාන්විත ආරක්ෂකාංශයේ සෞඛ්‍යාංශයට අමතරව අපි මේ වෙද මහත්තුරු වශයෙන් මේ වෙලාවේ මේ ජාතික වැඩපිළිවෙල කරන්නේ මේකේදී ඒ විශේෂ ඖෂධ යොදාගෙන තාමත් මේක වෙනම අපි දැන් අර 1200 යවන අතරතුර මට අවස්ථාවක් දුන්නොත් ඔබතුමා මේ කොළඹ ප්‍රදේශයේ මේකට ඉදිරිපත් වෙලා තිනවා මේකේ අර මූලික වියදම විතරක් අරගෙන ලංකා ෆාමසි රාජගිරිය පියේදී එතුමලා මේක බෙදා හරින්න දැනට පටන් අරන් ඉවරයි. ඉතින් දැනට අපි අතන මූලික ටිකට අර හදලා දෙනවා. තව කෙනෙකුට අවශ්‍ය වුණොත් අපි ඉදිරියේදී අපේ වෙදමැදුරු හරහා මේක ලබා දෙන්න කටයුතු වලලා තියෙනවා වැඩි දුරටත් මම ඒක කිව්වේ. හරි වෛද්‍යතුමනි එතකොට මේ දැන් මේ විදිහට ලෝකයේ කිසිම රටකට මේ වෙලාවේ මේ වෙනුවෙන් ඖෂධයක් නිර්මාණය කරගන්න විදිහක් නැහැ. එතකොට මිනිස්සු අයාලේ අකාලේ මිය දෙනවා මේ හේතුව නිසා. එහෙම ගියපුවාම මං හිතන්නේ ඔබතුමන්ලා වැනි වෛද්‍යවරුන් එහෙමත් නැත්නම් පාරම්පරික මේ වෛද්‍ය ක්‍රමයෙන් ලංකාවේ මිනිස්සුන්ට මේ ලබා දෙන ඒ අමිල මෙහෙය මං හිතන්නේ අපිට වචන වලින් කියන්න බෑ. ඒක වචන වලින් මෙතෙක් කියලා අගය කරලා නිම කරන්නත් බෑ. ඒ නිසා මං හිතන්නේ ඔබතුමන් කියනවනේ යම්කිසි කාරණාවක් මේක ගත්ත ගමන් 100%ක් සුව වෙන්නේ නැහැ කියන කාරණාව. හැබැයි මේ වෙලාවේ මේ කරලා තියෙන වැඩේ එහෙමත් නැත්නම් මේ සොයා ගැනීම මේ නිර්මාණය කියන කාරණාව මං හිතන්නේ මිනිස්සු හැටියට මේ වෙලාවේ මුළු ලෝකයක් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මේ වෙලාවේ තියෙන හොඳම විසඳුම් අතරින් එක විසඳුමක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම මේ සොයා ගැනීම එහෙමත් නැත්නම් මේ ඖෂධය. එතන ගිහලා මේ වේදුව කියන කාරණාව පාරම්පරික හෙළවෙදකම ඇතුලේ මං හිතන්නේ එදා ඉඳන්ම තිබිච්ච කාරණාවක්. ඒ වේදුවට එහා ගිහිල්ලා මේක ඇතුලේ තියෙන පොඩි විශේෂත්වයක් මම ඒ හොයාගත්තු කාරණාත් එක්ක දැනගත්ත ලැබුණු කාරණාත් එක්ක තව පොඩි විශේෂත්වයක් තියෙනවා මේ ඖෂධය ඇතුලේ. ඒ තමයි මේ ඖෂධය ඇතුලේ ප්‍රතිශක්තියනේ දැන් මෙතන කොරෝනා නැත්නම් COVID-19 කියන වෛරසය යම්කිසි කෙනෙක්ට වැළඳුනොත් ඒ කෙනාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අනුව තමයි ඒ කෙනා ඒ ලෙඩේට ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි තීරණය වෙන්නේ ඊළඟ පියවරදී මොකද්ද වෙන්නේ කියන කාරණාව. එතකොට ඒ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න මේ ඖෂධය ඇතුලේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය පිළිබඳව අපි පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම වේදුව එහෙම නැත්නම් ওই දුම්මු හට්ටිය වාෂ්පශීලී මුට්ටියට ඖෂධ එවැනි වචන වලින් වෙන සහ අපේ ගෙවල් වලගේ දුම ටිකක් අල්ලමු කියන එක ඔබතුමා කිව්වා වගේම ඒක ප්‍රසිද්ධයි. ඒකේ දායිනම පාවිච්චි කරපෑ. අද අපි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩියෙන්ම මේ රෝගයට සම්බන්ධව ඇඟේ ප්‍රතිශක්ති පද්ධතිය උත්තේජනය වෙන. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩි කරන.
දැනට තියෙනවා ප්‍රතිශක්තියක්. ඒ වගේ මේ රෝගය අලුත් නිර්මාණාත්මක රෝගයක් නිසා මේක මතකේ නැහැ. يعني මොළෙන් මේකට ශක්තිමත්ව විධිවිධාන යොදලා නැහැ. මේක පරාජය කරන්නේ කොහොමද කියන එකේ අලුත් රෝගයක්නේ වෛරස් රෝගයක්නේ. එතකොට මේ නිර්මාණාත්මක වෙන්නේ මානසික ශක්තිය සහ ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ තමයි අපි වැඩිපුරම මේකෙදි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම අපි හිතදී කතා කරපු මේ කුරක්කන් කියන ඖෂධය තියෙනවා. ඊට අමතරව අපි වචන වලින් කිව්වොත් අපිට කිව හැකි ඖෂධ කීපයක් කියන්නම්. කුරක්කන් ලංකාවේ තියෙන විශේෂ මුං වර්ග. ඒ වගේම කුරක්කන් ඒ ඕලු පිටි අපි ඉස්සෙල්ලා කතා කරා එවැනි දේවල් වලට දේශීය සහල් වලින් එහෙම නැත්නම් ඖෂධීය හීනටි හාල් වලින් ඒවා මුසු කරලා තවත් විෂ්ණුක්‍රාන්තිය වැනි ඖෂධ රාශියක් තියෙනවා. අපි ඒවා විශේෂ කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ඒවා රහස් වට්ටෝරු සහ ඒ වගේ අපි මේවා හදාගන්නේ. මේක අනවශ්‍ය කෙනෙකුට කිව්වොත් ප්‍රශ්නයක් වෙන නිසා ඒවා කියන්න අපට අපහසුයි. නමුත් ප්‍රධාන ඇත්තටම ඒ දේශීය වෙද හීනටි එහෙම නැත්නම් මේ හීනටි එවැනි දේවල් වලකින් අනිවාර්යෙන් ඔබතුමා දන්නවා මේ රෝග වලට විශේෂ හේතුවක් තමයි මේ අපි ගද්දි නම් හරිම ආසයි සම්බහාල් ටිකක් එහෙම තමයි පොලිෂ් කරපු මේ කන්නේ. නමුත් මේ උගුරට දාපු තැන ඉඳලා ස්ලිප් කර කර යනවා මිසක් හරියට ජීර්ණය වෙන්නේ නැහැ. රසය පොඩ්ඩක් තිබුණාට ශරීරයට ඒ අර කෙදි සහිත ගතිය ඒකේ තියෙන ගුණාත්මක භාවය නැහැ. මේ කිසිම පොලිෂ් නොකරන ලද ඒ ස්වභාවික විදියට අපි සාදා ගන්නාලද මේ බේත් හීනටි වගේ නාඩු අර කෙරවලේ තියෙන කුරුට්ටේ සියලු ආරක්ෂිත දේවල් තියෙන විදිහට තමයි අපි දේශීය සාල් සකසාගෙන තියෙන මේ කන්දර මුසු කරලා තියෙන්නේ. වැනි ඒ වගේම අර ඖෂධීය පැත්තක් තියෙනවා. ඒකේදී ඔය යකිනාරම් පොතු විශේෂ ක්‍රමයකට අපි අරගෙන ඒ චූර්ණය එකතු කරලා තියෙනවා. ඒ වැනි ඖෂධ රාශියක් මේකට තියෙනවා. රාශියක් කියන්නේ මේකට මේ හරීම දැන් එච්චර හිතුවට මේක තේ හැදි භාගයක් උණු දිය අඩු කෝප භාගයකට දී කරලා බොන්න තියෙන. ඇත්තට එහෙම පහසුම ක්‍රමයක් තමයි අපි සකසලා මේ නිර්මාණය එහෙම නැත්නම් මේ ඖෂධ පැක් එක අපි ලබා දෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා මේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ කතා බහට එන්න කලින් මෙහෙම ප්‍රතිශක්තිකරන ඖෂධයක් නිර්මාණය කෙරුවා නම් ඒ නිර්මාණය කරපු ඒ ප්‍රතිශක්තිකරන ඖෂධයට මේ විදිහට ලංකාව ඇතුලේ භාවිතා කරන්න අවසර ලැබුණද කියන කාරණාව. ඒක මං හිතන්නේ මට විතරක් නෙමෙයි මේක බලන ඔබ හැම දෙනෙක්ටම ඇති වෙන ප්‍රශ්නයක්. ඒකට උත්තරේ දෙන්න හදන්නේ. මේ තියෙන්නේ ඒ වෙනුවෙන් ලැබිච්ච උත්තරේ. එතකොට ජනාධිපති කාර්ය සහායක බලකාය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මැතිණියන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීම ඇතුලේ පාරම්පරික හෙළ වෙදකමට මේ දේවල් කරන්න අවසර ලබා දීපු අවසර පත්‍රය තමයි ඒ ලබා දීපු නිවේදනය තමයි මේ වෙලාවේ මගේ අතේ තියෙන්නේ. එතකොට මේ නිවේදනයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම කාරණා කිහිපයක්. සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුල විවෘතව තබන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා මේ වෙලාවේ ආසාදනය වෙච්ච රෝගියෙක්ට ප්‍රතිකාර කරන්න යනවා නම් ඒ වෛද්‍යවරුන්ට ඒ ආසාදනය වෙච්ච රෝගියාගේ නිවසට යන්න අවසර ලබා දීලා තියෙනවා. එතකොට මේ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් මේ අවසර පත්‍රය තමයි වෛද්‍යතුමනි මම හිතන්නේ මේ දේශීය සහ බටහිර කියන වෛද්‍ය ශාස්ත්‍ර දෙකටම මේක පොදු කාරණාවක්. මේ දේශීය සහ බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ සියලුම රාජකාරියේ ඉන්න සේවකයන්ට තියෙන හැඳුනුම්පත තමයි මේ වෙලාවේ පාවිච්චි කරන්න තියෙන ඇඳිරි නීති බලපත්‍රය විදිහට තියෙන්නේ. ඒ කාරණාවත් එක්ක මේ වෙනුවෙන් දේශීය සහ බටහිර කියන සියලුම දෙනාට මේ වෙලාවේ දායකත්වය දක්වන්න පුළුවන්. මම හිතන්නේ මේ කාරණාව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ වෙනකොට. ඒ නිසාම මේක ඒ පිළිබඳව දැනුවත් කරන්නත් පුංචි අවස්ථාවක් කරගන්නවා. මෙවන් වීඩියෝවක් ආශ්‍රයෙන් නැවත හමු වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඇතිව අද දවසේදී ඔබෙන් සමුගෙන යන්න මේ ලෑස්ති වෙන්නේ. ඊට ප්‍රථමයෙන් මතක් කරනවා ලෝකයේ මේ වෙනකොට කිසිම රටකට ලෝකයේ බලවත් කියන කිසිම රටකට මේ වෙනුවෙන් ප්‍රතිශක්තිකරන ඖෂධයක් නිර්මාණය කරගන්න බැරි වුණා. හැබැයි ලංකාවේ පාරම්පරික හෙළවෙදකම ආශ්‍රයෙන් මේ වෙනකොට ඒ වෙනුවට ප්‍රතිශක්තිකරන ඖෂධයක් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනුවෙන් පාරම්පරික හෙළවෙදකමේ නියැලෙන ඕනම කෙනෙක්ට දායකත්වය දක්වන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයේ ඉන්න ඕනම කෙනෙකුට දායකත්වය දක්වන්න පුළුවන්. ඒ පිළිබඳව මතක් කරන ගමන්
ඔබතුමන්ට වැඩසටහන අවසානයේත් ප්‍රාර්ථනා කරන්නේ ආයුබෝවන් කියලා. ඒ ආයුෂ බොහෝ වේවා කියලා. ලෝකෙටම ප්‍රශ්නයක් වෙච්ච මේ වෙලාවේ මෙවැනි දේවල් යලි යලිත් කරන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන්න ලෑස්ති වෙන්නේ මේ අද දවසේ නිමාව. මේ ජීවිතේ නිමාවනම. රැඳිලා ඉන්න අපිත් එක්ක අපි ලෑස්ති මේ වගේ වීඩියෝ ආශ්‍රයෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න, subscribe කරන්න අපේ channel එක lesson online කියන අපේ වීඩියෝ channel එක.